නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනි, අපි හැමදෙනාගේ මේ ජීවිතේ නොයෙක් කටයුතු මැද නොයෙක් සිදුවීම් මැද ගතවෙද්දි පින්වතුනි, මේ ජීවිතයට හරියට මුහුණ දෙන්න සිද්ධ වෙන දෙයක් අනපේක්ෂිත කරදර කංකටොළු. හැමදෙනාගේ ජීවිතවල මේ ජීවත් වෙන කාල වකවානුවේ නොයෙක් නොයෙක් කරදරවලට නොයෙක් නොයෙක් කංකටොළු වලට නොයෙක් නොයෙක් උපද්‍රවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජීවිතයට එහෙම කරදර කංකටොළු එද්දී පෞද්ගලිකව අපට හිතෙනවා අපිටමයි ප්‍රශ්න, අපිටමයි කරදර, අපිටමයි මේ හැමදේම කඩාපාත් වෙන්නේ කියලා අපිට සාමාන්‍යයෙන් පෞද්ගලිකව හිතෙනවා. හැබැයි හොඳට ලෝකයේ දිහා නුවණින් කල්පනා කරලා බැලුවොත් අපිට තේරෙන දෙයක්, ඒ ප්‍රශ්න කංකටොළු කියන ඒවා අපිට විතරක් පෞද්ගලික ඒවා නෙමෙයි. මේ මනුස්ස ලෝකේ උපන්න මිනිස්සුන්ට, මේ සංසාර ගමනේ යන සත්වයාට පොදුවේ එන එකක්. කරදර, කංකටොළු, දුක්ගිනි. ඉතින් ඒක අද ඉගෙන ගන්න මේ ධර්මයෙන් හොඳට තේරෙනවා. මේ ප්‍රශ්න කරදර එනකොට අපිට හොඳට හිතන්න ක්‍රමයක් අද මේ ධර්මයෙන් ඉගෙන ගන්න පුළුවන්. ප්‍රශ්න අභියෝග ඉස්සරහා කඩාගෙන වැටෙන්නේ නැතුව ශක්ති සම්පන්නව නුවණින් කල්පනා කරන්න පුළුවන් විදිහක් අද මේ ධර්මයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. අද මේ දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබනවා රාගල මන්ත්‍රී තැන්න බේකරිය වත්ත නිවසේ පදිංචි 2021 ජූනි මාසේ 22 වෙනිදාට 78 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් NWM යසෝමැණිකේ මෑණියන් ඇතුළු ඒ දූදරු පිරිස විසින් ඒ පින්වතුන්ලා තමන්ගේ ජීවිතේ නොයෙක් පුණ්‍ය ප්‍රාර්ථනා බලාපොරොත්තු තියාගෙනයි අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. ඒ යමා නිවන් දුටු රහත් තෙරණිවරු මේ දේශනා මාලාවේ අද ධර්මයෙන් අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ එක රහත් තෙරණියක් ගැන නෙවෙයි. රහත් තෙරණින් වහන්සේලා 509කගේ සිද්ධියක්. ඒ 509ම පින්වතුනි පෙර සසර ගමනේ පින්පුරාගෙන ආපු පිරිසක්. ඒ පින්පුරාගෙන ආවේ කුමක් පිණිසද? මේ ගෞතම සාසනේ ධර්මාවබෝධයෙන් සැනසීම පිණිස. ධර්මාවබෝධයෙන් ජීවිතේ මුළුමනින්ම සුවපත් කරගන්නට පින පිරීලා තිබුණු 500 දෙනෙක් මනුස්ස ලෝකේ උපන්නා. තිලෝගුරු අපගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන යුගයේ ඈලා දඹදිව් තලයේ මනුස්ස දූලා විදිහට උපන්නා. ඉපදිලා තරුණ වයසට ආවට පස්සේ නිවෙස් වලින් සුදුසු විවාහ සිදු කරලා ඈලාව බන්දලා දුන්නා. විවාහපත් වුණාට පස්සේ ඈලා හැමෝටම දරු පැටව් ලැබුණා. දරු පැටව් ලැබුණහම දෙමව්පියන්ගේ ලෝකේ
ඒ දරුවන් වෙනුවෙන්ම සම්පූර්ණයෙන් දෙමව්පියෝ කැප කරනවා. අම්මා තාත්තා දෙන්න දරු පැටව ලැබුණට පස්සේ තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම දරුවෝ වෙනුවෙන් කැප කරනවා. ඊට පස්සේ හම්බ කරන ටිකත් දරුවන්ට. සැප සම්පත් ඔක්කොම ටිකත් දරුවන්ට. සතුටු වෙන හැමදේ දරුවන්ට. ඉතිරි කරන ටිකත් දරුවන්ට. හිතුවිලි හිතෙන්නේ දරුවෝ ගැන. සම්පූර්ණයෙන්ම දෙමව්පියෝ අම්මා තාත්තා දෙන්න දරුවන්ගේ දියුණුව වෙනුවෙන්, දරුවන්ගේ සැපේ වෙනුවෙන්, දරුවන්ගේ සුවය වෙනුවෙන් කටයුතු කරන්නේ නැද්ද? සම්පූර්ණයෙන්ම දෙමව්පියන්ගේ ලෝකේ දරුවෝ බවට පත් වෙනවා. ඉතින් මේ 500ක් තරුණ අම්මාවරුන්ටත් තමන්ට ලැබිච්ච දරු පැටව් ලෝකේ බවට පත් වුණා. දැන් දරුවන්ගේ මුකුළු සිනහා බල බල හරි සන්තෝෂ වෙනවා. මල් මෝරනවා වගේ මේ දරු පැටව් ටික මෝරනකොට හරි සතුටුයි. දරුවෝ මේ දන ගාගෙන එහෙට මෙහෙට ඇවිදිනකොට ඒ ඇවිදිල්ල ඒ අම්මලාගේ හිත සම්පූර්ණයෙන් සතුටු කරනවා. ඒ දරු පැටව මොකක් හරි අල්ලගෙන මේ දන ගාන දරුවෝ නැගිටිනකොට අම්මලාට සන්තෝෂයි. ඉතින් මෙහෙම අම්මලාගේ හිත අර දරු පැටවුන් කෙරෙහි ආදරයෙන් බැඳිලා, සෙනෙහසින් බැඳිලා, දරුවන් වෙනුවෙන්ම හිත පිරී තියෙද්දී ඒ දරුවන්ට හදිසියෙම මේ ලෝකේ දාලා යන්න සිද්ධ වුණා. ඒ දරුවෝ මිය පරලෝ ගියා. පින්වතුනි, මේ ලෝකෙ කොච්චර ওই වගේ සිදුවීම් එනු ඇද්ද? අද කාලේ වුණත් පුංචි දරු පැටව්, සිඟිති දරු පැටව් මේ අම්මලාව තාත්තලාව හඬවා මිය යනවාද? ඉතින් එහෙම සිද්ධ වුණා. එතකොට මේක සිද්ධ වුණේ එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි. 500 දෙනෙකුට. ඔය දඹදිව බුදුරජාණන් වහන්සේගේ බණපද ඇහෙන සීමාවේ හිටපු 500 දෙනෙකුට මේ උපද්‍රවයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒකයි මං කිව්වේ මේ ප්‍රශ්න කියන ඒවා, එක විදිහේ ප්‍රශ්න කියන ඒවා එක්කෙනෙකුට වෙනවා නොවේ. හැමෝටම. හැම කෙනෙකුටම මේ ජීවිතය ගත කරද්දී ඒ ජීවිතවලට කරදර, කංකටොළු, උපද්‍රව, අනපේක්ෂිත සිදුවීම් මෙව්වා එනවා. මේවා එනකොට අඬන්න, වැළපෙන්න, මහා දුක්ගිනි වලින් පපුව පුච්චීගෙන දඟලන්න සිද්ධ වෙනවා. සංසාරේ. මේක තමයි සංසාරයේ ස්වභාවය. ඒ නිසාමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මහා කාරුණිකයන් වහන්සේ දේශනා කළේ, මහණෙනි සසර දුක් සහිතයි. මේ දුක් සහිත සසරින් නිදහස් වෙල්ලා කියලා. සාංසාරික ගමනක අපි නොයේක් ජාතිවල ඉපදී එනකොට ඒ උපදින ජාතිවලදී අපිට නොයෙක් ප්‍රිය බන්ධන හැදුනා. ස්වාමියා බිරිඳ විදිහට ප්‍රිය බන්ධන හැදුනා. දරුවෝ දෙමව්පියෝ විදිහට ප්‍රිය බන්ධන හැදුනා. සහෝදරයෝ විදිහට, සහෝදරියෝ විදිහට මෙහෙම සොහොයුරු බන්ධන හැදුනා. මිත්‍ර බන්ධන හැදුනා. නොයෙක් බැඳීම් අපිට හටගත්තා. ඒ හටගත්තා වූ බැඳීම් වල අපි සතුටු වෙන්න උත්සාහ කරනකොට, අපේ ප්‍රිය ඥාතීන් එක්ක, ප්‍රිය හිතවතුන් එක්ක සතුටු වෙන්න උත්සාහ කරනකොට අපිට ප්‍රිය ඥාතීන් අහිමි වුණා මේ සසරේ. මේ සංසාරේ එනකොට අපි අම්මලා වෙලා ඉද්දී අපිට අපේ දරුවෝ අහිමි වෙද්දී අපි ඇඬුවා. අපි තාත්තලා වෙලා ඉද්දී අපේ දරුවෝ අහිමි වෙද්දී අපි ඇඬුවා. අපි ස්වාමීවරු වෙලා ඉද්දී බිරින්දෑවරු අහිමි වෙද්දී අපි ඇඬුවා. අපි බිරින්දෑවරු වෙලා ඉද්දී ස්වාමීවරු අහිමි වෙද්දී අපි ඇඬුවා. අපේ සහෝදරයෝ, අපේ හිත මිත්‍රාදීන්, අපේ අම්මා තාත්තා ඒ අහිමි වීම ඉස්සරහා අපි ඇඬුවා. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක අහනවා, මහණෙනි ඔබට මොකක්ද හිතෙන්නේ? මේ අති දීර්ඝ සංසාර ගමනේ ප්‍රියමනාප ඥාතීන් අහිමි වෙද්දී ඔබ අඬනකොට, වැළපෙනකොට දෑහින් වැగిරුණා වූ කඳුළුද වැඩි ඇත්තේ? එහෙම නැත්නම් මහණෙනි සතර මහා සාගරයේ ජලයද වැඩි ඇත්තේ? ඒ භික්ෂුන් වහන්සේලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ,
මහා කාරුණික වූ අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගැන අපිට තේරෙන විදිහට නම් ස්වාමීනි මේ අතිදීර්ඝ සංසාර ගමනේ අපිට ප්‍රිය අය අහිමි වෙනකොට අපි අඬද්දී වැළපෙද්දී යම් කඳුලක් ගැලුවා නම් ස්වාමීනි කඳුළුමයි වැඩි ඇත්තේ. කඳුළුමයි. සතර මහා සාගරේ ජලය වෙන්න බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාරනවා සාදු සාදු මහණෙනි බොහොම හොඳයි. බොහෝම හොඳයි ඔබ මේ සංසාර ගමන ගැන තේරුම් අරන් ඉන්න විදිහ. මේ දුක් පිරුණු සංසාර ගමනේ මහණෙනි ප්‍රිය මනාපය වෙන් වෙනකොට ඔබ හඬද්දී වැළපෙද්දී ගැලූ කඳුළුමයි වැඩි. සතර මහා සමුද්‍රයේ එච්චර වතුර නෑ කිව්වා. එච්චර අඬලා. එච්චර අඬ ආපු අපි පින්වතුනේ මේ ජීවිතේ නොහඬ ඉන්නවද? තාම අඬනවා. තාම අඬනවා. තාම අඬන්න දේ කොතිකුත් ජීවිතේට එනවා. ඒ ජීවිතේට අඬන්න දේවල් එනකොට අපිට හිතෙනවා මෙව අපටමයි වෙන්නේ. අපිටමනේ ප්‍රශ්න. සමහරු කියනවා මෙච්චර පින් කරන අපිටමයි ප්‍රශ්න, මෙච්චර දන් දෙන අපිටමයි ප්‍රශ්න, බෝධි පූජා කරන අපිටමයි ප්‍රශ්න, සෑය වඳින අපිටමයි ප්‍රශ්න. සමහරු එහෙමත් කියනවා. ඒ මොනවා හරි කිය අපි හිතනවා ප්‍රශ්න අපිටමයි අනික් අයෝ හොඳට සිටී කියලා. නමුත් මේ අද ඉගෙන ගන්න රහත් තෙරණිවරු 509කගේ ජීවිතේ බලපුවම පේනවා බලන්න පින්වතුනේ තමන්ට හිටපු ආදර දරු පැටව් සිඟිති දරු පැටව් අහිමි වීමේ දුක දරන්න සිද්ධ වුණා තරුණ කාන්තාවෝ 500 දෙනෙකුට. මේ අහිමි වීමේ දුක කියලා කියන්නේ හරි වේදනාකාරී එකක්. බුදුරජාණන් වහන්සේ වදාලා කතමෝච භික්කවේ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ මහණෙනි මේ සසර ගමනක යනකොට විඳවන්න සිද්ධ වෙන ප්‍රිය විප්‍රයෝග දුක්ඛය කියා කියන්නේ මොකද්ද? ඉද යස්සතේ හොන්ති ඉට්ඨා කන්තා මනාපා මේ සත්වයන්ට තියෙනවා තමන්ගේ සිතට ප්‍රියමනාප වූ තමන්ගේ ජීවිතයට ප්‍රියමනාප වූ රූප සද්ද ගන්ධ රස පහස අරමුණු කියලා දේවල්. ආන්ගේ අරමුණු වලින් ඒ කෙනාට වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒවා 50 හොන්ති අත්ථ කාමා හිත කාමා පාසුක කාමා. ඒ අරමුණු වලින් තමයි Tamanට අර්ථය සිද්ධ වෙන්නේ. Taman එකට ඉන්න ප්‍රිය අය නිසා, Taman එකට වාසය කරන ප්‍රිය පුද්ගලයෝ නිසා, ඊළඟට Taman එකතු කරගත්ත ප්‍රිය දේවල් නිසා Tamanට හරි පහසුවක් තියෙනවා. හිත කාමා තමන්ට හිත පිණිස පවතිනවා. පාසුක කාමා තමන්ට හරි පහසුයි. යෝගක්ඛේම කාමා තමන්ට රැකවරණයක් දැනෙනවා. මාතාවා පිතාවා භාතාවා භගිනීවා බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි හරියට මව් අම්මා කියලා කියන්නේ තමන්ට ප්‍රියමනාප තමන්ට රැකවරණය පිණිස ඉන්න කෙනෙක්. තාත්තා කියලා කියන්නේ තමන්ගේ ජීවිතයට රැකවල් හදන ප්‍රියමනාප කෙනෙක්. ඊළඟට තමන්ගේ සහෝදරයා කියලා කියන්නේ බොහොම ප්‍රියමනාප කෙනෙක්. තමන්ගේ සහෝදරී කියන්නේ ප්‍රියමනාප කෙනෙක්. ජෙට්ටාවා කනිට්ටාවා වැඩිමහල් සහෝදරයෝ ඉන්නවා, බාල සහෝදරයෝ ඉන්නවා. මිත්තාවා අමච්චාවා මිත්‍රයෝ ඉන්නවා. ඊළඟට ඥාති සාලෝහිතාවා ඥාතීන් ඉන්නවා. මේ හැම දෙනාගෙන් යාතේහි සද්දින් අසංගති අසමාගමෝ අසමෝදානං අමිස්සී භාවෝ මේ අයත් එක්ක කෙනෙක් කැමති කොහොමද? එකට ජීවත් වෙන්න. හැබැයි එකට ජීවත් වෙන්න කැමති කෙනාට එකට ජීවත් වෙන්න බැරි වෙනවා. මේ අයත් එක්ක එකට සතුටින් හිනහ වෙලා තමයි ඉන්න කැමති. එහෙම ඉන්න කැමති වුණාට එහෙම ඉන්න බැරුව යනවා. එක සමාගමයකටයි කැමති. එහෙම කැමති වුණාට එක සමාගමේ ඉන්න බැරුව යනවා. අමිස්සී භාවෝ මිශ්‍ර වෙලා ඉන්නයි කැමති. මිශ්‍ර වෙලා ඉන්න කැමති වුණාට මිශ්‍ර වෙලා ඉන්න බැරුව යනවා. ඉතින් එහෙම ජීවිතවලට උපද්‍ර වෙනවා ප්‍රිය අය ප්‍රිය දේ වෙන් වෙද්දී. දැන් මේ තරුණ අම්මාවරුන්ට ඕන ඔය ප්‍රශ්නේ ආවා.
ඔය ප්‍රශ්නේ නිසාම ජීවිතේ තමන් ආදරය කරපු තමන් සෙනෙහසින් බැඳී හිටපු දරු පැටව් අහිමි වීම නිසාම මේ තරුණ අම්මලා බණ අහන්ට එකතු වුණා. ජීවිතේට ප්‍රශ්න ආපුවාමනේ ගොඩාක් දෙනෙක් ධර්මයක් හොයන්නේ. ජීවිතේට කරදර ආපුවම තමයි ගොඩාක් දෙනෙක් ධර්මයක් හොයන්නේ. ජීවිතේට කරදර එන මිනිස්සු අතරේ කරදරයක් ආපුවම ධර්මය හොයන මිනිස්සු වාසනාවන්තයි. ඒකට හේතුව ඒ මිනිස්සුන්ට ඒ කරදරේ මුල් කරගෙන හරි ජීවිතේට යහපතක් හදාගන්න පුළුවන් වෙනවා. දැන් බලන්න මේ කාන්තාව 500 දෙනා ජීවිතේට අනපේක්ෂිත සිද්ධියක් ඇවිල්ලා ආදරය කරපු දරු පැටව වෙන් වුණාට පස්සේ ඒ අය හිත සනසා ගන්නට යමු උනේ බණපද අහන්නයි. බණපද අහන්න ගියේ පටාචාරා කියන භික්ෂුණිය ළඟට. මේ පටාචාරා භික්ෂුණීන් වහන්සේ ගත්තොත් එහෙම පටාචාරා භික්ෂුණිය කියලා කියන්නේ පින්වතුනි ගෞතම සාසනයේ පැවිදි වෙන්න පෙර ඈ වින්ද දුක්ගිනි. මේ ගෞතම සාසනයේ සරණ ලබන්නට පෙර ඈ වින්ද දුක්ගිනි. ඈ කොච්චරනම් දුකටපත් වෙච්ච කාන්තාවක්ද? එකම දවසකට ඈට ඔක්කොම අහිමි වුණානේ. ඈ ආදරය කරපු ස්වාමි පුරුෂයෙක් හිටියා. ඒ ස්වාමි පුරුෂයා මහ පාරේ මිය ගියා. ස්වාමි පුරුෂයාගේ මෘත ශරීරයේ අවසාන කටයුත්තක් පිළිවෙලකට කරගන්නවත් ඇයට විදිහක් නැහැ. තමන්ගේ ස්වාමි පුරුෂයාගේ මිනිය අතුකොළ වලින් වහලා අඬා එන්න සිද්ධ වුණා. ස්වාමි පුරුෂයා මිය ගියාට පස්සේ ඇයට හිටියේ එදාම උපන්න සිඟිති දරු පැටියෙකුත් දුව පැන අවිදින වයසේ තවත් දරු පැටියෙකුත්. ඒ දරු දෙන්නා වෙනුවෙන් මං ජීවත් වෙන්න ඕන කියලා හිතාගෙන ඇය එනවා. එද්දී පටාචාරාවට මහා ගංගාව මැද්දේදී ගඟෙන් එතර වෙන්න ටිකේදී ස්වාමියා අහිමි වෙලා ඒ ස්වාමියා වෙනුවෙන් අඬන කඳුළු නවතින්නටත් පෙර ඇයට දරු පැටව් දෙන්නාම අහිමි වුණා. දරුවෝ දෙන්නම අහිමි වුණා. සිඟිති දරු පැටියා උකුස්සෙත් ඩහගෙන ගියා. දුව පැන අවිදින වයසේ දරු පැටියා ගඟේ ගහගෙන ගියා. අම්මා කෙනෙකුට කොච්චර බලවත් වේදනාවක්ද? පටාචාරා කොච්චර හදවතින් මේ හූල්ලා හිතන්න ඇද්ද? ඇයි මාත් ගහගෙන ගියේ නැත්තේ? ඇයි මේ සැඩපහරේ දරු පැටියාත් එක්ක මාත් ගහගෙන ගියේ නැත්තේ? ඇයි මගේ ස්වාමි පුරුෂයාත් එක්ක මාත් මැරුන්නේ නැත්තේ? ඇයට එහෙම හිතෙන්නේ නැති. ඇයට දැන් මේ දුක වාව ගන්න බෑ. දුක වාවා ගන්න බැරිකොට සැනසීමක් හිතට ශාන්තියක් තමන් ආදරය කරන කෙනෙකුට තමන්ගේ දුක කියන්න ඇතිනම්. තමන්ගේ දුක අහගෙන ඉන්න පුළුවන් කෙනෙකුට දුක කියා ගන්න ඇතිනම් ඒකත් හිතට සැනසෙල්ල. පටාචාරාවට දුක කියන්න කියලා හිටියේ අම්මයි තාත්තයි සහෝදරයයි. අඬා දුක කියන අදහසින් යනවා. අනේ එහෙම යනකොට අකුණක් ගහලා ඒ අකුණ ගැහිම නිසා ගහක් කඩාගෙන වැටිලා පටාචාරාවගේ අම්මයි තාත්තයි සහෝදරයයි 3 දෙනාම මැරිලා. හිතන්න ව්‍යසනේ. දැන් මේ කාන්තාව 500ක් ඇවිල්ලා දරු දුක වෙනුවෙන් මේ හදවත වාවා ගන්න බැරුව බණ අහනවා. ඒ බණ අහනකොට බුදුරජාණන් වහන්සේගේ සුන්දර බණපද කියලා දෙන්නේ පටාචාරා භික්ෂුණිය. හැබැයි පටාචාරා භික්ෂුණිය කියලා කියන්නේ අර කාන්තාවන්ට සාපේක්ෂව ඊට වඩා ලොකු දුකක් උහුලපු කෙනෙක්. අවසානයේ දුක වාව ගන්න බැරුව පිස්සියක් බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ඈ දුවගෙන ආවේ නිර්වස්ත්‍රයෙන්. පිස්සියක් බවට පත් වෙලා හිටපු කෙනෙක් දුක උහුල ගන්න බැරුව. හැබැයි දැන් බුදු සරණ ලබාගෙන බුදු සසුනේ සැනසුණු සිතක් ඇතුව අන් අයගේ සිත් සනසනවා. ආශ්චර්යයි බුද්ධ ශාසනය.
ආශ්චර්යයි මේ බුද්ධ ශාසනය. තමන් තමන්ගේ ගිනි නිවාගෙන නිවාගන්නා ලද ගිනි ඇතිව තවත් බොහෝ දෙනෙකුගේ ගිනි නිවන ආසිරිය බලන්න මේ බුදු සසුනයි. පටාචාරා භික්ෂුණිය ළඟට ගිහිල්ලා මේ ප්‍රිය විප්‍රයෝගයෙන් පුත්‍ර වියෝවෙන් දුකට පත්වෙච්චි 500ක් අම්මලා බණ අහනවා. ඒ බණ අහගෙන ඉන්නකොට පටාචාරා භික්ෂුණිය කියන බණ පදවලට මේ 500 දෙනාගේම හිත පැහැදුනා. හිත පැහැදිලා ඈලා 500 දෙනාටම හිතක් උපදිනවා. අනේ මේ විදවා යන ජීවිතේ විදවා යන ජීවිතේ විදවිල්ලකින්ම කෙලවර වෙනවාට වඩා කොච්චර හොඳයිද? අපිටත් මේ උතුම් භික්ෂුණී සංඝයා අතරේ මහාන වෙලා ඒ උතුම් සීල සමාධි ප්‍රඥා දියුණු කරලා සැනසුණු සිතකින් ජීවිතේ කෙලවර කරන්න ඇතිනම් මෙහෙම හිතුණා. ඒ හිතුවිල්ල හිතුනේ එයාලට පින් තිබ්බ නිසා. පින් තිබුණු කෙනාට සත්පුරුෂ ඇසුර ලැබෙනකොට සත්පුරුෂ ඇසුරටම ඇදෙනවා. පින නැති කෙනා සත්පුරුෂයෙක් ළඟට ආවත් එයාට සත්පුරුෂයයි පා වෙනවා. ඒක තමයි පින් කරලා තිබීමේ භාග්‍යය. දැන් මේ 500 දෙනාම පින් කරපු අය පටාචාරා භික්ෂුණිය ළඟට පැමිණියාට පස්සේ ඒ සත්පුරුෂ වූ ඒ කල්යාණ මිත්‍ර වූ සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බණපද කියා දෙන භික්ෂුණියව අතහරින්න හිතෙන්නේ නැහැ. එයාලා ඒ වෙනුවට ගිහි ජීවිතය අත්හැරියා. තමන් ආදරය කරපු ස්වාමි පුරුෂයෝ අත්හැරියා. ඥාතීන් අත්හැරියා. දේපල සම්පත් අත්හැරියා. ඔක්කොම ටික අත්හැරලා මේ බුද්ධ ශාසනයේ පැවිදි වුණා. ඒ පැවිද්දට පත් වුණාට පස්සේ මේ පැවිදි වෙච්චි 500ක් තෙරණීවරුන්ට පටාචාරා භික්ෂුණිය මෙන්න මෙහෙම ධර්මයක් දේශනා කළා. යස්ස මග්ගං ජානාති ආගතස්ස ගතස්සවා තංකුතෝ ආගතං සත්තං මම පුත්තෝ සිරෝදසි. යස්ස මග්ගං නජානාසි. ඔබලාගේ ඒ දරු පැටව් මොන ලෝකෙකින් ඔබලාගේ කුසට ආවාද කියලා ඔබලා දන්නේ නැහැ. ඊළඟට ආගතස්ස ගතස්සවා. මරුණාට පස්සේ ඔබේ දරු පැටව් මොන ලෝකික ගියාද කියලා ඔබ දන්නේත් නැහැ. ආපු තැනක් දන්නේත් නැහැ. මැරිලා ගියපු තැනක් දන්නේත් නැහැ. තංකුතෝ ආගතං සත්තං මම පුත්තෝ සිරෝදසි. මේ ලෝකෙට ආවේ කොහෙන්ද කියලා දන්නේ නැතිනම් මේ ලෝකෙන් යන්නේ කොහෙටද කියලා දන්නේත් නැතිනම් එහෙම ආගිය මගක් දන්නේ නැතිව කොහේ ඉඳන් ආපු කෙනෙක් ගැනද ඔය මගේ පුතා කියා හඬ ඒකම හිත උහුල්ල ඉන්නේ කා වෙනුවෙන්ද? මග්ගංච කොස්ස ජානාති ආගතස්ස ගතස්සවා. මේ ලෝකෙට ආපු හැටි දන්නෙත් නැති, මේ ලෝකෙන් යන හැටි දන්නෙත් නැති මේ සංසාර ගමන ගැන යම් කෙනෙක් මනවින් දැනගත්තොත් නනං සමනුචෝ සෝචේසි ඒවං ධම්මාහි පානිනෝ. යම් කෙනෙක් සංසාර ස්වභාවය දැනගත්තොත් එයා ශෝක කරන්නේ. මේ සසරේ ස්වභාවය මෙයයි කියලා යම් කෙනෙක් වටහා ගත්තොත් එයා නම් ශෝක කරන්නේ. ඒවන් ධම්මාහි පානිනෝ. මේක නොවේ සත්වයන්ගේ ස්වභාවය කියලා එයා උපේක්ෂාවට පත් වෙනවා. තමන්ගේ ජීවිතයට කරදර එනකොට සසර ස්වභාවය දන්නේ නැති කෙනාට කරන්න තියෙන්නේ අඬන එකමයි, හූල්ලන එකමයි, සුසුම් හෙලන එකමයි. එයා ඊට වඩා දෙයක් දන්නේ. එයාට හිතෙනවා පෞද්ගලිකව තමන් ගැන මටමයි මේ කරදර. අයියෝ ඇයි මටම මෙහෙම කාලකන්නිකමක්? එහෙම හිතා අඬනවා. ඇයි අපටම මේ ජාතියේ ප්‍රශ්න වෙන්නේ කියලා එයා අඬන්න ගන්නවා. එයා ඊට වඩා දෙයක් දන්නේ. හැබැයි සාංශාරික ගමනක යන සත්වයා
සසර දුකේ පටලවෙච්ච සත්වයා උරුම කරගත්ත දෙයක් මේ දුක කියලා කෙනෙක් දන්නවා නම් එයා මේ ප්‍රිය විප්‍රයෝගයේ ඉස්සරහා හඬන්නේ ශෝක කරන්නේ නැහැ කිව්වා. එතන පිංගුතුනි නුවණ තියෙනවා නම් යම් කෙනෙකුට ඒ නුවණැත්තෝ ශෝක නොකරන්නේමය. නුවණැත්තා ජීවිතය ගැන නුවණින් දැකලා ශෝක නොකර ඉන්නවා. එහෙම මේ නුවණින් ජීවිතය ගැන දැකලා ශෝක නොකර ඉඳීමක් ගැන බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ජාතක කතාවකුත් වදාළනේ. ඒ ජාතක කතාවේ නම අනනු සෝචිය ජාතකය. ඉතින් මුළු ජාතක පුවතම කියලා දෙන්න මේ වෙලාවේ කාලේ ප්‍රමාණවත් නේ. අපි මේ සිදුවීම ඔබට කෙටියෙන් සිහිපත් කළොත් පින්වතුනි ඒක උනේ අපේ මහා බෝධිසත්වයෝ අපේ මහා බෝසතාණන් වහන්සේ පෙර ඈත අතීතයේ ඍෂිවරයෙක් විදිහට හිමාල වනයේ ඍෂි පැවිද්දෙන් වාසය කළා. ওই ඍෂිතුමා ඍෂි පැවිද්දට පත් වෙනකොට තමන්ගේ ප්‍රිය භාර්යාවත් ඍෂි පැවිද්දෙන් පැවිදි වුණා. ඒ ප්‍රිය භාර්යාව හරි ලස්සනයි. දෙවඟනක් වගේ කියනවා මේ මිහිපිට දෙවඟනක් වගේ ඇගේ ලස්සන. ඇගේ නම සම්මිල්ල හාසිනී. ඔය සම්මිල්ල හාසිනී කියන තාපසතුමියයි බෝධිසත්ව තාපසතුමයි හිමාල පර්වතයේ මේ ආරාමයක ඉතින් බණ භාවනා කරගෙන වාසය කළා. ඔහොම වාසය කරද්දි පින්වතුනි අර සම්මිල්ල හාසිනී කියන තාපසතුමියට ලේ අතිසාරය කියන ලෙඩේ හැදුනා. ලේ අතිසාරයට ඉතින් පුළුවන් විදිහට බෙහෙත් කළා හිමාල වනයෙන් හොයාගත්ත නොයික් ඖෂධ. නමුත් සුවයක් උන්නේ නැහැ. ලෙඩේ එන්න වැඩි වෙනවා. අන්තිමේ මේ ඍෂිතුමා කල්පනා කළා මේ සහෝදර ඍෂිවරිය සහෝදර තාපසිය මෙහෙම ගියොත් එහෙම මේ බෙහෙත් නොලැබීම නිසා කලුරිය කලාවි. ඒ නිසා මෑට ප්‍රතිකාරයක් කරගන්න ඕන කියලා වෙදෙක් හම්බ වෙන අදහසින් ගම්මානෙට ඒ තාපසතුමාත් තාපසතුමියත් පැමිණුණා. ඉතින් බොහොම දුර බැහැර ගමනක් ගෙවාගෙන එන්න ඕන. හිමාල වනාන්තරයේ ඉඳලා ඔන්න ගම්මානෙට සමීප වුණා. ඒ සමීප වෙච්ච වෙලාව සාමාන්‍යයෙන් පාන්දර ජාමේ. පාන්දර වෙනකොට මේ දෙන්නා ගම්මානෙට සමීප වෙද්දී අර තාපසතුමියට දුර ගමනක් ගෙවාගෙන ආපු නිසා හොඳටම තෙහෙට්ටුයි. අම්බලමක් දැක්කා. තාපසතුමී කියනවා සම්මිල්ල හාසිනී තාපසී කියනවා තාපසතුමනි මට හොඳට මහන්සියි. මම අර අම්බලමේ පොඩ්ඩක් හාන්සි වෙන්න. ඔබතුමා මටත් එක්ක සෑහෙන්න උදේට පිණ්ඩපාති චුට්ටක් හොයාගෙන ඉන්න කිව්වා. ඉතින් මේ බෝසත් තාපසතුමා තාපසතුමියව අම්බලමේ නවත්තලා පිණ්ඩපාතේ වැඩම කළා. අර සම්මිල්ල හාසිනී තාපසී හොඳටම වෙහෙසිලා හිටියේ. ඇය අම්බලමේ තිබුණු බංකුවක හාන්සි වුණා. ඒ තමයි ඇගේ අවසාන හාන්සි වීම. එහෙම මෑ කලුරිය කළා. උදේම වැඩට යන්න එකතු වෙච්ච මිනිස්සු මේ අම්බලමට ගොඩ වෙලා. අම්බලමට ගොඩ වෙද්දී මිනිස්සයන්ට පේනවා දෙවගණක් වගේ ලස්සන ස්ත්‍රී රූපයක්. මේ අම්බලමේ මේ බංකුව උඩ හාන්සි වෙලා ඉන්නවා. සාමාන්‍ය ලස්සන කෙනෙක් දැක්කම මිනිස්සු හරි ආසයිනේ. රූපේ ලස්සන කෙනෙක් දැක්කොත් මිනිස්සු හරි ආසයි. ඒකනේ රූපේ ලස්සන ඈයන්ගේ මේ රූප කැලෙන්ඩර් වල ගහගෙන තමන්ගේ ගෙදර තියාගන්නේ. රූපේ ලස්සන අයට මිනිස්සු ආසයි. මිනිස්සු එකා දෙන්න දැන් මේ අම්බලමට එකතු වෙනවා. එකතු වෙන මිනිස්සයා අර සම්මිල්ල හාසිනී තාපසිය දකිනකොට වසඟ වෙනවා. වසඟ වෙලා ආසාවේ බලාගෙන ඉන්නවා. දැන් මේ හාන්සිලා ඉන්න කාන්තාව ඇස් ඇරපුවාම අපි කතා කරන්න ඕන. මේ ලස්සන කාන්තාවත් එක්ක අනේ වචනයක් කතා කරගන්න ඇතිනම්. දැන් එහෙම හිතාගෙන මිනිස්සු එකතු වුණා. එකතු වෙලා මිනිස්සු බලන් ඉන්නවා දැස් අරින්නේ.
ඔතන හිටපු එක පුරුෂයෙක් ලං වෙලා මේ තාපසතුමිය හාන්සිලා ඉන්න තැන නාසය ළඟට ඇඟිල්ල තියලා බැලුවා හුස්ම ගන්නවද කියලා. අනේ එතකොටයි තේරුනේ ඈ මිය ගිහිල්ලා. අර බලාගෙන හිටපු හැම දිනාටම ඇඬුම් ආවා. අයියෝ මේ දෙවගණක් වගේ ලස්සන ස්ත්‍රියක් ඉඳලා මේ මනුස්ස ලෝකේ. ඇගේ රූපය අපිට දැක ගන්න ලැබුණා. ඒත් පණ පිටින් ඈව දකින්න බැරුව ගියා. ඈත් එක්ක වචනයක් කතා කරගන්න බැරුව ගියා කියලා මේ එදාම දැක්ක කෙනා වෙනුවෙන් මිනිස්සු අඬන්න පටන් ගත්තා. තමන් ආස කරන රූප අහිමි වෙනකොට මිනිස්සු ශෝක වෙනවා. තමන් ආස කරන හඬවල් අහිමි වෙනකොට ශෝක කරනවා. තමන් ආස කරන ගඳ සුවඳ අහිමි වෙනකොට ශෝක කරනවා. තමන් ආස කරන රස අහිමි වෙද්දි ශෝක කරනවා. තමන් ආස කරන පහස අහිමි වෙද්දි මිනිස්සු ශෝක කරනවා. ඊට වඩා දෙයක් සාමාන්‍ය මිනිස්සයා දන්නේ. අඬන්න පටන් ගත්ත එක දිගට. දැන් මෙතන මේ මහා හඬින් පිරිසක් අම්බලමේ අඬනවා. පිණ්ඩපාතේ වැඩපු තාපසතුමා පිණ්ඩපාතෙත් කරගෙන එනකොට තාපසතුමාට ඇහෙනවා මිනිස්සු විලාපතියේදී අඬනවා. ඇඬුමෙන්ම තේරුම් ගත්ත එහෙනම් සම්මිලහාසිනී තාපසතුමිය මෙලොව හැර ගිහිල්ලා. තාපසතුමා කල්පනා කළා මගෙන් අහලා නෙමෙයි ආවේ. මගෙන් අහලාම නෙමෙයි ගියෙත්. මිය පරලෝ ගියපු කෙනෙක් වෙනුවෙන් කුමටනම් ශෝක කරන්නද? ආන්න ලෝක ස්වභාවයේ දැන සිටීම. අපි එකට ජීවත් වෙනකොට පින්වතුනේ බුදුබණ පදයක් ඇහුවේ නැතිනම් බුදුබණක් ඇහුවේ නැතිනම් අපි කවුරු කල්පනා කරන්නේ නැති වේවි. අපිත් එක්ක මේකට ඉන්න අය මැරිලා යනවා කියලා. අපි දැන් හිතනවා. දැන් අපි හිතනවා අපිට කල්පනාවට එනවා මේ එකට හිටියාට අපිට මැරිලා යන්න වෙනවා කියලා. ඇයි බණපදයක් ඇසු නිසා. බණපදයක් අහලා තිබ්බේ නැත්නම් ඔහේ ජීවත් වෙලා ඒ වෙලාවට ප්‍රියාය අහිමි වෙනකොට උහුල ගන්න බැරුව අඬලා වැළපිලා ඒක අමතකුණාට පස්සේ අපි ආයේ ඉඳි. ඔහොම තමයි සංසාර ගමනක අපි ආවේ. දීර්ඝ සංසාර ගමනක ඔය ක්‍රමයටමයි ආවේ. මහා බෝධිසත්වයෝ පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා එතනම ඉඳලා පිණ්ඩපාතේ වැළඳුවා. අඬන මිනිස්සු බැලුවා. අපි මේ මහා කනගාටුවෙන් අඬනවා. මේ මෙතනම එක්කෙනෙක් ඉඳගෙන ආහාර අනුභව කරනවා. මේ පුරුෂයා කවරෙක්ද? මොහුත් දැක්කේ මුල්ම වතාවටයි. මිනිස්සු කතා කළා. තාපසය ඔහේ කවුද? ඒවා පින්වතුනේ මම හිමාල පර්වතයේ හිටියේ. මේන්න මේ තාපසිත් එක්ක. මේ තාපසතුමිය ලේ අතිසාරයෙන් හොඳටම අසාධ්‍ය වුණා. ඇයට බෙහෙතක් කරගන්න අදහසිනුයි අපි ගමට ආවේ. එතකොට මිනිස්සු කියනවා මේ තාපසී ඔබේ කවුද? මේ මගේ සහෝදර තාපසතුමිය පැවිදි වෙන්න පෙර මගේ ගිහි කල බිරිඳ කිව්වා. මිනිසුන්ට අදහ ගන්න බෑ. මිනිස්සු අහනවා ඈ තාපසතුමනි ඔබ දෙදෙනාගේ යම් අමනාපයක් තිබුණාද? ඔබේ ගිහි කල ප්‍රිය බිරිඳ ඔබේ පැවිදි සහෝදර තාපසිය මිය පරලෝ ගියා කියලා ඔබේ ඇස් තෙත් වෙලා නැහැ? ඔබේ ඇහි කඳුලක් නැහැ? ඔබ තරහින්ද හිටියේ කියලා ඇහුවා. එතකොට මහා බෝධිසත්වයෝ මේ මිනිසුන්ට කියා දෙනවා මගේ මේ ප්‍රිය සම්මිල්ල හාසිනී තාපසිය ඇය මෙලොව අත්හැරලා දාලා වෙනත් ලෝකයකට ගිහිල්ලා. ඇය දැන් වෙනත් ලෝකික ඇති. වෙනත් ලෝකික ගියපු ඈ ගැන මේ ලෝකේ ඉන්න මං අඬලා ඇති ඵලෙ මොකද්ද? ඈ වෙනුවෙන් මා හැඬුවා වැළපුවා කියා යලි ඈ පැමිණෙන්නේ නැත. ඈ වෙනුවෙන් මා හැඬුවා කියා ඈට සැලසෙන යහපතක්ද නැත. ඉතින් ඇඬීමේ ඇති ඵලය මොකද්ද? අපි ඇඬුවා කියලා අපේ මිය පරලෝ ගියපු කෙනෙකුට ඒකෙන් සැලසෙන සිතකුත් නැහැ. අපි ඇඬුවා කියලා අපටත් ඒකෙන් සැලසෙන සිතක් නැහැ. මොකද්ද කියලා අහනවා අඬන ඇඬිල්ලේ තේරුම. අඬනවා නම් ඇඬිය යුත්තේ මැරිච්ච අය වෙනුවෙන් නොවේ කියනවා.
පින්වතුනි අඬනවා නම් අඬන්ට ඔබ වෙනුවෙන්. බලන්න පින්වතුනි බෝධිසත්වයෝ කාලේ අපේ ශාස්ත්‍රූන් වහන්සේට තිබුණු ප්‍රඥාව මිනිසුන්ට කියනවා පින්වතුනි අඬනවා නම් අඬාපල්ලා උඹලා වෙනුවෙන්. මොකද මේ එකට ජීවත් වෙන ප්‍රිය ඥාතියෝ මැරෙනවා වගේ තමන් කරාත් මරණය පැමිණෙන මොහොතක් එනවා. එක මොහොතක්වත් අපි නැවතිලා නැහැ. මරණය කරාම ඇදී ඉන්නවා. හිටගෙන ඉන්නකොටත් වයස ගෙවෙනවා. වාඩි වෙලා හිටියත් වයස ගෙවෙනවා. සැතපීලා හිටියත් වයස ගෙවෙනවා. මොහොතක් පාසා වයස ගෙවි මරණය කරා ඇදෙනවා. එහෙම මරණය කරා ඇදී ඉන්නවා කියලා දැකලා අඬනවා නම් ඒ වෙනුවෙන් අඬාපල්ලා කිව්වා. ඉතින් එහෙම බණපද කියා දීලා තමයි එදා මිනිසයාට තේරුමක් කරලා දුන්නේ. ඇයි මේ නොහඬා ඉන්නේ කියන කාරණේ. නොහඬා ඉන්නේ යමෙක් මොන බලයකින්ද? ජීවිතය ගැන තියෙන වැටහීම නම් වූ බලයෙන්. ඒ නිසා පින්වතුනි මේ ජීවිතේ තියෙනවා ආකාර දෙකක්. ජීවිතේ විඳවනවා කියලා එකක් තියෙනවා. ජීවිතේ අවබෝධ කරනවා කියලා එකක් තියෙනවා. සංසාර ගමනක යනතාක් අපි කරන්නේ ජීවිතේ විඳවන එක. විඳවිල්ලම විතරයි. මොන જાතිය උපන්නත් විඳවනවාමයි. විඳවා තමයි දීර්ඝ සංසාර ගමනක් අපි ආවේ. බුදු කෙනෙකුගේ ශාසනයක් මුණ ගැහිච්ච මොහොතක අපිට අවස්ථාව තියෙනවා විඳවන ජීවිතේ අවබෝධ කරන්න. ඉතින් ඒකට නුවණ තියෙන්න ඕන. ඒකට නුවණ උපද්ද ගැනීම පිණිසයි බුදු කෙනෙක් මේ ලෝකයට ධර්මයේ දේශනා කළේ. ආයාචිතෝ තථා ගච්ඡි අනන්නුඤ්ඤාතෝ ඊතෝ ගතෝ. ආයාචනා නොකරමයි මෙලොවට ආවේ. ඒ දරු පැටවු මේ අම්මාවරුන්ට නෙමෙයි කියන්නේ. අර 500ක් අම්මාවරු දැන් ඒලා තෙරණිවරු ඒ තෙරණිවරුන්ටයි මේ කියන්නේ. ඔබලාගේ කුසවල් වලට ඒ දරු පැටියෝ ආවේ ආයාචනා නොකරද්දීමයි. දරුවෝ පතනවා දෙමව්පියෝ. අම්මලා දරුවෝ පතනවා. නමුත් අපි නිකන් කලින් බලලා මේ කවුද අපේ කුසට එන්න ඉන්න කෙනා? අහවලා හොඳයි. එයා එන්ට කියලා අපි ආයාචනා කරන්නේ නේ. ආයාචනා නොකරමයි මව් කුසකට ආවේ. අනුමත නොකරද්දීමයි මෙලොවින් යන්නේත්. සාමාන්‍යයෙන් දරුවෝ මේ ගුණවන්ත දරුවෝ ගෙදරින් එළියට බහිනකොට අම්මලාට වැඳලා යනවා. තාත්තලාට වැඳලා යනවා. අපි අහවල් ගමන යනවා. මේ අසවල් තැනට ගිහිල්ලා අසවල් වෙලාවට එන්නම්. එහෙම කියලා යනවා. අවසරය අරගෙන ආශිර්වාදය අරගෙන යනවා. මරණයට එහෙම එකක් නෑ. අනුමත නොකරිද්දීම අවසරයක් නොගෙනම ඒ අය ගියා කියනවා. කුතෝචි නූන ආගන්ත්වා වසිත්වා කතිපාකහං. කොහේ හරි ලෝකෙක ඉඳලා මෙහි ඇවිදිල්ලා ටික දවසක් ගෙවලා වෙන ලෝකෙකට යනවා. හැමෝගෙම ජීවිත කතන්දරේ. කොහේ හරි ඉඳලා මේ මනුස්ස ලෝකයට කඩාපත් වුණා අපි. මේකේ ඉඳලා ඉතින් අපේ ආයුෂ ඉවරුණාට පස්සේ අපි කොහේ හරි යයි. ආයෙමත් එතනින් චුත වෙලා තව ලෝකයකට යනවා. මෙහෙම තමයි සසර හැදෙන්නේ. කොහේ හරි ලෝකකින් චුත වෙලා මෙහෙට ආවා. මෙහෙ මොනවා හරි කර ඉඳලා මෙහෙන් චුත වුණාම වෙන ලෝකයකට යනවා. ඒ යන ලෝකේ මොනවා හරි කර ඉඳලා එතනින් චුත වුණාම තව ලෝකයකට යනවා. මේකේ කෙලවරක් නැහැ. මේකේ ගමන් කරලා නම් කෙලවරක් නැහැ. මරුණ එක්කෙනා මෙහිදී මිනිස් ස්වරූපයෙන් සැරිසරලා යන්ට ගියා. ආවේ යම් ආකාරයකින්ද ඒ ආකාරයෙන්ම යන්ට ගියා. ඉතින් මේ ගැන අඩන්ට දෙයක් තියෙනවද? එහෙම ඇහුවා. කරුණ මෙසේ තිබියදී මේ ගැන අඩන්ට දෙයක් තියෙනවද කියලා මේ පටාචාරා රහත් තෙරණින් වහන්සේ අර 500ක් භික්ෂුණීන් වහන්සේලාගෙන් අහනවා. එයාලාට මේ කියපු කාරණේ තේරුණා.
තේරුණාට පස්සේ එයාලා කළේ මේ සිත ශෝක නිවාලන දහම්පදේ අහගෙන ගිහිල්ලා වීරිය වැඩුවා. වීරිය වැඩුවේ කුමක් පිණිසද? මේ ලෝකෙට ඇවිල්ලා මේ ලෝකේ ආයුෂ ගෙවලා චුත වුණාට පස්සේ වෙනත් ලෝකයකට යන්නේක නවත්ත ගන්න. මේ ලෝකයට ඇවිල්ලා මේ ලෝකේ විඳවා ඉඳලා මේකෙන් මලාට පස්සේ වෙනත් ලෝකයකට යන්නේක නවත්ත ගන්න වීරිය කළා. මේ ඉපදිච්චි ලෝකේ දුක්ඛඳ දිහා බලාගෙන යලි මෙහෙම දුක්ඛඳක් එපා කියලා වීරිය කළා. ඒ වීරිය කරනකොට එයාලාට පින තිබුණා. ධර්මය අවබෝධ කළා. ධර්මය අවබෝධ කරාට පස්සේ මේ 500ක් භික්ෂුණීන් වහන්සේලා වෙන වෙනම ඇවිල්ලා අපේ පටාචාරා භික්ෂුණීන් වහන්සේ ළඟ මේ තමන් වහන්සේලාගේ සැනසීම ප්‍රකාශ කළා. ඉතින් ඒ ගැන මෙන්න මේ විදිහට තමයි තේරී ගාථාවල සඳහන් වෙන්නේ. අබ්බහි වතමි සල්ලං දුද්දසං හදය නිස්සිතං යාමේ ශෝක පරේතාය පුත්ත ශෝකං ව්‍යාපනූදී. මං හිටියේ දරු දුක නිසා හටගත්තු මහා වේදනාවකින්. ඒත් මේ උතුම් භික්ෂුණිය මගේ හදවතේ තිබුණ දකින්ට අසීරු ඒ දරු දුක නැමැති ශෝක හුල උදුරා දැම්මා. දරු දුක කියන මේ ශෝක හුල පපුව විනිවිද ඇනෙන එකක්. ඒක හිතේ ඇනෙන හුලක්. අදෘශ්‍ය හිතේ මේ හුල ඇනුනාට පස්සේ සාමාන්‍ය මිනිස්සෙක් විඳවනවා ඇරෙන්න කොහොම අඳුන ගන්නද? හිත තියෙන තැනකුත් හොයාගන්න බැරි මිනිස්සයා. අදෘශ්‍ය හිතේ භයානක දරුණු හුලක් ඇනුනොත් විඳවනවා ඇරෙන්න, හූල්ලනවා ඇරෙන්න, අඬනවා ඇරෙන්න ඒ මිනිස්සයා මොනවා කරන්නද? හැබැයි මේ ජීවිතවල මේ හිතවල ඇනෙන සියලු හුල් උදුරා දෙමු. තුන් ලෝකාග්‍ර ශාස්ත්‍රූන් වහන්සේ මේ ලෝකයට පහළ වෙච්චි අසහාය ශෛල්‍ය වෛද්‍යවරයා අපගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවොත් මේ හිත කැනෙන සියලු හුල් උදුරා දාන්න පුළුවන්. රාග හුල, ද්වේෂ හුල, මෝහ හුල, ශෝක හුල, පරිදේව හුල, මේ හැම හුලක්ම උදුරා දාන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා තමයි මේ භික්ෂුණීන් වහන්සේලා එහෙම කරගත්තේ. සාජ්‍ය අබුල්හ සල්ලාහං නිච්ඡාතා පරිනිබ්බුතා. අද මං ඉන්නේ ඒ ශෝක හුල උදුරලා දාලා නිවිලා ගිහින් තණ්හාව නැති කරගෙන බුද්ධං ධම්මංච සංඝංච උපේමි සරණං මුනිං. මං බුදු සමිදානං සිරි සදහම් ආර්ය සංගරුවන යන මේ තිසරණයටම පැමිණුණා. සරණටපත් වුණා. ඒ සරණින් තමයි පිංගුතුනේ දුක්ඛින් නිදහස් වෙන්න තියෙන්නේ. අපි අහලා තියෙනවනේ නේද? ඒතංකෝ සරණං කේමං. මේ තෙරුවන් සරණ තමයි ලෝකේ ඇති බිය රහිත වූ සරණ. ඒතං සරණ මුත්තමං. මේ තෙරුවන් සරණ තමයි ලෝකේ ඇති උතුම්ම සරණ. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ සරණ තුනට පැමිණලා තමයි මේ ජීවිතේක විඳවන හැම දුක් ගින්නකින්ම නිදහස් වෙන්න තියෙන්නේ. දුකින් නිදහස් වෙනවා නම් ඇත්තේ එකම එක සරණයි. ඒ සරණ තෙරුවන් සරණයි. ඒ නිසා අපි මේ මනුෂ්‍ය ජීවිතේ පින්වතුනේ නොයේ දුක් ගැහැට මැද අනපේක්ෂිත සිදුවීම් මැද ගෙවන්න තියෙන මේ මනුෂ්‍ය ජීවිතේ අපිට ලැබිච්ච මහා භාග්‍ය තෙරුවන් සරණ හමුවීම. තෙරුවන් සරණ හමු වුණා අපට. ඒ තෙරුවන් ගුණ වශයෙන් කියා දෙන කල්යාණ මිත්‍රයෝ හමු වුණා අපට. ඒ තෙරුවනේ සරණට අපි පැමිණුණොත් ඒ තෙරුවන් සරණ තමයි යම් දවසක අපි මේ සංසාර ගමනේ විඳවන හැම දුකකින්ම නිදහස් කරන්නේ. ඒ නිසා
මේ සංසාර ගමනක සැරිසරාගෙන යද්දී මේ තෙරුවන් සරණ මුණ ගැහුණු ජීවිතේ පුළුවන් තරම් ඒ සරණ තුල තමන්ගේ ජීවිතේ ශක්තිමත් කරගන්න මහන්සි ගන්න. එහෙම ශක්තිමත් කරගත්තොත් සසර ගමනේ බිය නැසී යාවි. මොකද බිය නැසෙන සරණ තෙරුවන් සරණ පමණයි. මේ සංසාර ගමනේ තමන්ගේ ජීවිතේ උත්තම භාවයට ශ්‍රේෂ්ඨ භාවයට පත්වේවි. මොකද තෙරුවන් සරණ විතරයි ජීවිතයක් උතුම් භාවයට පත් කරවන සරණ. තෙරුවන් සරණට හරියට පැමිණුණොත් මේ සංසාර ගමනේ දුක්ගිනි සියල්ල අවසන් වී යාවි. මොකද තෙරුවන් සරණ පමණයි සියලු දුක්ගිනි නසනා සරණ. ඒ නිසා අපට ඒ තෙරුවන් සරණේ ශක්තිමත්ව පිහිටන්ට වාසනාව ලැබෙත්වා. තෙරුවන් සරණේ ශක්තිමත්ව පිහිට තමන්ගේ ජීවිත තුළ තිබුණු සියලු දුක්ගිනි නිවාගෙන සැනසිල්ලට පත්වෙච්චි අපගේ පටාචාරා රහත් තෙරණින් වහන්සේට නමස්කාර කරමින් ඒ උතුම් 500ක් වූ රහත් තෙරණින් වහන්සේලාට නමස්කාර කරමින් අපි අධිෂ්ඨානයක් ඇති කර ගනිමු පින්වතුනි. අපටත් මේ තෙරුවන් සරණ මුණ ගැහිච්චි දුර්ලභ මනුස්ස ජීවිතේ සුවසේ දහම් මඟ දියුණු කරගෙන රහතන් වහන්සේලා සැනසුන රහත් තෙරණින් වහන්සේලා සැනසුන අමා නිවනේ සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පළමු කොට සියලු දෙවිවරුන්ට සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ රැකවරණය උපකාරය අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ සිදු කරන ඒ පින්වතුන්ලගේ ප්‍රධාන අරමුණ වශයෙන් සඳහන් කොට ඇති පරිදි 2021 ජූනි මාසේ 22 වන දින 78 වෙනි ජන්මදිනය සැමරූ පින්වත් NWM යසෝමැණිකේ මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය උතුම් බුද්ධ රත්නයේ ආශිර්වාදය ධර්ම රත්නයේ ආශිර්වාදය සංඝ රත්නයේ ආශිර්වාදය පින් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලු දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුවම සැලසෙත්වා. මෑණියන්ට නිදුක් නිරෝග සුවපත් භාවය දීර්ඝායුෂ සම්පන්නිය ලැබෙත්වා. උතුම් කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ ජීවිතයට පින්පුරාගෙන ගුණධර්ම දියුණු කර ගන්නට ලැබෙත්වා. මේ ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඒ මෑණියන්ට මේ සියලු පින් හේතු වාසනා වෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. NWM යසෝමැණිකේ මෑණියන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු NWM කිරිවත්තේ බොරගල්ල පියාණන්ට TM ටිකිරි මැණිකේ මෑණියන්ට AWM ජයසූරිය ස්වාමි පුරුෂයාට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරමින් සිටියදී 1996 දී රුදුරු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මිය පරලෝ යන්ට යෙදුණා වූ පින්වත් AWM දයාරත්න පුතණුවන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. තමන්ගේ නමින් මිය පරලෝ ගියා වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් විශේෂයෙන් රටදෑ වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ හැම දිනෙකගේම පරලෝ ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. මේ දුක් සහිත වූ සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. විශේෂයෙන් කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුර වී සිටින ලංකා වාසී ලෝක වාසී හැම දිනාට නිදුක් නිරෝග සුව සැලසේවා කියන ප්‍රාර්ථනාව අපි එකතු කරමු.
අද දායකත්වයෙන් දරනු ලබන්නේ රාගල මන්ත්‍රී තැන්න බේකරියවත්ත නිවසේ පදිංචි පින්වත් NWM යසෝමැණිකේ මෑණියන් ඇතුළු ඒ පවුලේ දූදරු පිරිස විසින් දරුවන් වන කුසුම්, කරු, ඉන්ද්‍රාණි, ජයන්ති සහ චමලා යන ඒ දරුවන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පවුලේ හැම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ පින්වතුන්ලා කරන කියන රැකී රක්ෂා ආදී සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. කිසි කරදරයකින් බාධාවකින් තොරව සුවසේ ජීවිත ගත කරන්නට ලැබෙත්වා. තවදුරටත් ජීවිතයට සුවසේම පින් කරගන්නට අවකාශ සැලසෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් සුපින්වත් ඔබ සෑම සියලු දිනාටත් සුවසේ පින් රැස් කරගෙන සුවසේම දහම් මඟ දියුණු කරගෙන මේ ගෞතම ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබෙත්වා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.